ඩයලොග් රිද්ම රාත්‍රිය ඔබ වෙත ගෙනෙන්නේ සාදර අනුග්‍රහය. ඩයලොග් වෙතින් ටෙලිවිෂන් රසස්වාදයේ පෙරලිකාර ඩයලොග් ටෙලිවිෂන් වෙතින් බර්ඩේ TV ලයිට් පැකේජය දෙස් විදෙස් channel 40කටත් වැඩි. දවසට රුපියල් 8කට සම්බන්ධතාවය රුපියල් 5990යි. දවසේ ගාස්තුව පමණක් රීලෝඩ් කර TV බලන්න. තෝරා ගන්න channel 130කටත් වැඩි. ඩයලොග් ටෙලිවිෂන් ශ්‍රී ලංකාවේ අංක 1 ටෙලිවිෂන් රසස්වාදය. ලංකාවේ වැඩි දෙනෙක් තෝරගත්ත වාසි වැඩිම ඩයලොග් ට්‍රිපල් බ්ලාස්ටර් ප්ලෑන් එකට තාමත් මාරුනේ නැද්ද? කෝල් නම් කෝල්, SMS නම් SMS, ඩේටා නම් ඩේටා. ඒ වගේම බදු සහන ප්‍රතිලාභ ලෙස අමතර කෝල්, SMS හා ඩේටා ඔබ වෙත ඇක්ටිවේට් කිරීමට රුපියල් 345ක් රීලෝඩ් කරන්න. ශ්‍රී ලංකාවේ අංක 1 සහ පුළුල්තම ජාලයෙන් මුළු රටටම වාසිදායකතම මොබයිල් ප්ලෑන්. ආයුබෝවන් සුබ සැන්දාවක් වේවා. සතියන්තේ අරුත් සපිරි සුන්දර හමුව ඩයලොග් රිද්ම රාත්‍රියේ එකයි ඔබ මේ එකතු වෙන්නේ. අද විශේෂයක් තියෙනවා. ඒ විශේෂය මොකක්ද කියලා මුලින්ම අඳුනගෙන ඉමු. මොකද විශේෂයක් කියලා කියන්නේ හේතුව තමයි අද දවසේ ඔබත් සමග අපත් සමග කතා කරන්න මෙතනට පැමිණෙන අය විශේෂ වීම. මොකද ලංකාවේ 4G වීඩියෝ බ්ලාස්ටර් එක ලබා දීලා තියෙන නිසා YouTube unlimited free තියෙනවා. ඒ නිසා ඔබ ජංගම දුරකථනයේ ඔස්සේ නිතරම සර්ච් කරමින් බලන්නේ කවුද? කාවද හොයන්නේ? ඒ වගේ විශේෂ කීප දෙනෙක්ම අද දවසේ මෙතනට ගෙන්නන්න ඕන කියලා ඩයලොග් ආයතනය මගින්ම අපිට දැනුවත් කළා. ඒ පිරිස අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි මුලින්ම අඳුනාගෙන ඉමු. මගේ දකුණු අත පැත්තෙන් ඉන්නවා නිලාන් හෙට්ටිආරච්චි. ආයිබෝන්. ඒ වගේම දුමින්ද ශ්‍රීකාන්ත. එහෙම කිව්වට වැඩිය දන්නේ සිකා කිව්වොත් දන්නවා. ආයිබෝන්. ආයිබෝන්. ඒ වගේම තව එක්කෙනෙක් එන්න ඉන්නවා. මම එයාගෙන ආවම විස්තරේ කියන්න. මොකද මොකක් හරි මග අතර මග තාම එනවා කියලා අපිට ඩයලොග් එකෙන්ම කෝල් කරලා කියනවා. හරි. අනිත් පැත්තෙන් ඉන්නවා කාංචන අනුරාධි. ආයිබෝන්. ආයිබෝන්. ඒ වගේම දුල්ෂාරාද අල්විස්. ආයිබෝන්. ඒ පැත්තේ තව කෙනෙක් එන්න ඉන්නවා. ඒ දෙන වෙන වෙනම එන්නේ. හැබැයි මෙතනට එකට ඒවි. අපි ඊට පස්සේ ඒ දෙන්න ගැන කතා කරමු. හොඳයි. අද තරුණ හඬවල් වලට තැන දීලා තියෙන්නේ එහෙම කිව්වා කියලා දුමින්ද අප්සෙට් වෙන්න එපා. තරුණ හඬක් කිව්වම ඔයත් අයිති. එහෙම ගැටලුවක් නැහැ. දැන් අප්සෙට්. ඒ වගේම ඔබට පුළුවන් සජීවී සමගාමී විකාශයේ තිනවා ඉසිර රේඩියෝ ඔබ හැමදාම අහන නාලිකාව 89.1 89.3 ඔස්සේ ඔබට සජීවීව සමගාමීව සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තව තියෙනවා TNL TV නිල වෙබ් අඩවිය, YouTube එක, ඒ වගේම Facebook අඩවියත් ඔබ වෙනුවෙන් විවෘතයි. මේ ඔක්කොම එකතු වෙලා අපි ආරම්භ කරනවා අද දවසත් හරවත් යමක් කතා කරන්න, ඒ වගේම රස විඳින්න. හිතන විදිහට අපි ගීතයකින්ම පටන් ගත්තොත් හොඳයි නේද ශාලිකා? මොකද අද ගායක ගායිකාවෝ වැහි වැහැලා අපිට ඉන්නේ. නිලාන් ඔය පැත්තේ මයික් එක දෙන්න. තණ්හා වෙන්න එපා. ඔක දෙන්න. වැඩියාපාගේ පින්බර ස්වාමිනේ තුක හිදිලාද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ මගේ අම්මාවත් දොරටුව අත්දර සිටි අද කියනු මැනේ මාගැලලු බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ
සුවාමිනි මාගෙලලන්නට හිත නම් දෙන්න එපා ගෙල බැලලුවොත් මගේ මලකඳ අම්මට පෙන්වන්න එපා ඇති ළඟ උන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා නැති ළඟ උන් බුදු අම්මේ ඔබ දුක් දිනි ගන්න එපා නොදැන කෙරුවත් වරද වරදමයි නැත කිසි දිනක සමා මරණය දොරටුව සිට ඔබ පායුග සිබ සමුගනිමි මෙමා කෙලිලොල්කම් කෙරු මා සතු දිවි මග දැන් බේවි නිමා මරණ බයක් නෑ අම්මා සිහිවෙයි බුදුහාමුදුරු වැඩියා වාගේ පින්බර ස්වාමිනේ දුක හිතිලයි මා හිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ දුදනන් නැසූරෙන් පරපන නැසුවත් නුඹ මගේ පුතුය අනේ මතු උපදිනදා මගේම පුතුවයන් හොඳ මිනිසෙකු ලෙසිනේ මේ අරුත් සපිරේ සුන්දර හමුවට ආරම්භයේම නිකන් ලොකු බරක් ආවා එක සැරේටම නිකන් මමත් කතා කරගෙන ගියපුවත් නතර වුණා. සාමාන්‍යයෙන් අපි නිලාන් හෙට්ටිආරච්චිව දන්නේ ඔහොම නෙමෙයි. අපි නිලාන් හෙට්ටිආරච්චිව දන්නේ වෙනත් ආකාරයකට. හැබැයි අද පටන් ගැම්මම වෙනස්. ඇයි මේ ගීතේ තෝරගන්න හිතුනේ නිලාන් මල්ලි? ඇත්තටම මේ මම වටසටහනකට සහභාගී වුණොත් වැඩිපුරම කියන්නේ මගේම ගීත. ඉතින් ඒක ඉල්ලන්නේ වැඩිපුරම මගේම ගීත කියන්න කියලා තමයි කියන්නේ මේක. ඔය ඔයාගේම ගීත තියෙනවා නම් ඇයි අපි අනුන්ගේව කියන්නේ? ඔයාටම කියන්න පුළුවන් නේද? ඇත්තටම පෞද්ගලිකව අපි මේ වගේ ගීත ගායනා කරාට තමන්ගේම ගීත අලුත් වර්ගය වුණාට පෞද්ගලිකව මම ගොඩක් ආදරය කරන්නේ පැරණි ගීතවලට. ඉතින් මේ සංගීතවේදියා ආදරණීය මම ගොඩක් ආදරය කරන කලාකරුවා සංගීතවේදියා ශාලිකය තමයි කිව්වේ මල්ලි මේ වගේ ගීත කියන්න බලවන්කම තියාගෙන මේ වගේ වැඩසටහනකට එද්දි ඒ වගේ එකක් කියන්න කියලා මේ යාගේ ඉල්ලීම තමයි නැත්තම් මම හිතන් හිටියේ මගේම සින්දු ටිකක් ඇවිල්ලා කියනවා කියලා තමයි. නමුත් ශාලිකයියාගේ ඉල්ලීම තමයි මේ වගේ ගීත ටිකක් අද තෝරගත්තේ. ඒ ගීතේ විශේෂයක් තියෙනවා. ඒ ගීතය ලිව්වේ සංගීතවත් කරපු කෙනාගෙන් ඒ විශේෂත්වය එන්නේ. විශාරද සනත් නන්සිරි මහත්මයා නිපුණ සංගීත නිපුණ නේද ශාලිතුමනි? මහාචාර්ය බොහෝ ගෞරවපූර්වක පුද්ගලයෙක්. ඒකට හේතුව තමයි තමන්ගේම අපි කියන ස්වකීය අත්දැකීමක්ම තමන්ම ලියලා සංගීතවත් කරපු අවස්ථාවක්. ඒ කතන්දරේ දන්නව ඇති නේද නේලන් මල්ලි? එහෙම අහන්න ලැබිලා තියෙනවනේ. පොඩ්ඩක් කියමුකෝ. මම කියනකොට වඩා හොඳයි නේද නිලාන්ගෙන් මේ කහන එක? නෑ ඒ සින්දුවේ කෙනෙක් අර මියුසික් වීඩියෝ එක බලලා තමයි ඇත්තම කතාව ඒකේ මොන වගේ අර්ථයක්ද තියෙන කියලා මම මේක මේ දැන් නෙමෙයි පාසල් යන කාලේ ගායනා කරපු ගීතයක් මේක. ඉතින් ගොඩක් ආස කරන ගීතයක්. එතුමාගේ ගීත වලට මම ගොඩක්
ආස කරනවා. ඒකේ මියුසික්, මෙලඩි සහ වචන ඔක්කොම මහාචාර්ය සනත් නන්දසිරි මහත්මයාගේ. ඉතින් ගොඩක් ආස කරන ගීතයක්. ඒ කියන්නේ මේ ගීත දැන් අපි මම අහලම අවුරුදු 15ක් විතර වගේ ඇති මං කියන්න ආරම්ම. තව අවුරුදු 100ක් 150ක් ගියත් මේ ගීත කවදාකවත් නැති වෙන්නේ නැහැ. ඉතින් මේවා ඒ විදිහටම තියෙයි. සනත් නන්දසිරි මහත්මයාගේ අම්මා හැම මාසයකටම සැරයක් එම විද්‍යාලයේ දානයක් තියනවලු නැත්නම් බණක් කියනවලු. එක වතාවක අවලු කොටිකාවත්තේ සද්දාතිස් අපේ හාමුදුරුවෝ ඇවිල්ලා කිව්වලු අද මම බණට කියන්න හදන කාරණාව පරපණ නැසීම. ඒකට හේතුවක් තියෙනවා මම දැන් ආවේ බන්ධනාගාරයේ සිරකරුවෙක් එල්ලන තැනට ගිහින් කියලා. ඉතින් unlimited YouTube තියෙනකොට මේවා හොයාගන්න දැන් ඉස්සර වගේ අමාරු නෑ. ඉස්සර නම් ගායකයා හමු වෙන්න ඕන විස්තරය පොඩ්ඩක් අහන්න කොහොමද මේ ගීතය බිහි වුණේ, ඇයි ඒක ලියන්න හිතුනේ කියලා. මේවා හොයාගන්න පුළුවන් ඔබට. ඉතින් එදා හාමුදුරු කියනවා මම ඉස්සර එල්ලුම් ගහ තියෙන කාලේ තාම අපි තියෙනවද නැද්ද කියලා අපිට තාම යෝජනාවක් නැති මොහොතක ඒ කාලේ කෙනෙක් එල්ලලා මරනකොට තමන් කැමති ශාස්ත්‍රවරයෙක් කවුරු හරි හාමුදුරු නමක් හරි තමන් අදහන ආගමේ කෙනෙක් ඇවිල්ලා එතන අවසන් කටයුත්තට සම්බන්ධ වෙනවා. ඒ වෙලාවේ සිරකරුවා කියනවලු අනේ හාමුදුරුවනි මාව බේරගන්න කියලා. ඉතින් හාමුදුරන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. නීතිය එකයි. ඊළඟට කියනවලු මගේ අම්මා ඇවිල්ලා ඇති ගේට්ටුව ළඟ අම්මා දන්නවද මං එල්ලනවා කියලා. පුළුවන් නම් හාමුදුරුවනි අම්මට කියන්න මාව එල්ලුවා කියලා. හාමුදුරුවෝ මේ පුද්ගලයා එල්ලා මැරුවාට පසුව එළියට එනකොට හමු වුණාලු ඒ අම්මා. මොනතරම් ජීවිතයේ සංවේදී අවස්ථාවක්ද ඒක එතුමන් හිතේ තියාගෙන ඉඳලා දවසක ඒ වචනවලට ඒ හරයට එකතු කළේ. ඒ නිසයි නිලන් කිව්වේ ඒක තව අවුරුදු 100ක් 1000ක් වුණත් පවතීවි කියලා. මේ ගීතය උපදින්නේම තව කෙනෙක්ගේ හිත ඇතුලේ ඒ දැනුණු සංවේදනාවක් බොහොම හැඟීමක් දවසක වචනයට ඇවිල්ලා ඒකට සංගීතය එකතු වෙලා තමයි ඔබ වෙත එන්නේ. බොහොම හොඳයි අපිට ආරම්භයක් දුන්නා බොහොම අවශ්‍යයි. ශාලිකයි වගේ. ඔව් අපි ස්තුති කරන්න ඕන අපේ සංගීත කණ්ඩායම සංගීත කණ්ඩායම විශාරද ශාලික ශ්‍රී ඉඹුල් පිටියේ ආත්මයක්. ඒ වගේ අපිත් එක්ක ඉන්න සම්පත් කුමාර ලීඩ් ගිටාර් වාදනයෙන්, ඒ වගේම හර්ෂ හේමල් ඔක්ටෝපෑඩ් වාදනයෙන්. අද අපිට මේ පොඩ්ඩක් අඩුවක් තියෙන නිලුකුස්වත් නැහැ නේ. කවන්නේ. කොහොම වුණත් අපි ආරම්භයේම කතා කරේ නිලන් එක්ක නිසා මං හිතුණා ඊට පස්සේ යන්න ඕන කියලා. දුමින්ද ශ්‍රීකාන්ත. දැන් ශ්‍රී නෑ ඉරක් තියෙන්නේ නිකන් ඩෑෂ්. නෑ නමේ තාම තියෙනවා. තාම නමේ තියෙනවා එන. අදගේ තියෙන ඉන්න උලක් නෑ. අපි අර හැමදාම දකින්නේ හරි අහිංසකකම තමයි තියෙන්නේ නේද? සැබෑ ජීවිතයේ තියෙන අහිංසකකමයි නිර්මාණවල අපිට දකින්න ලැබුණේ. වනන් තව අසරණ වුණා. මට හිතුණා මෙහෙම එකක් අහන්න. සිකාමයි. ඔයා ඇයි හිතුවේ එවැනි දෙයක් කරන්න ඕන කියලා? මං අහන්නේ ඒ කියන්නේ මේ පටන් ගත්ත දැනද නැත්නම් ඔය මේ සිකාමයි කතන්දරේ සිකාමයි කතන්දරේට පස්සෙමු මං අහන්නේ ඔයාට හිතුනේ ඇයි දැන් හැමෝගෙම ළඟ ජංගම දුරකථන තිබුණා. හැමෝටම වීඩියෝ පාසුකම තිබුණා. YouTube එකේ මෙහෙම දේවල් දාන්න පුළුවන් කියලා ගොඩාක් අය දැනගෙන හිටියා. හැබැයි ගොඩක් අය කළා. හැබැයි ඒ අතරින් ඔබ කරන දේ සාර්ථක වෙනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒකයි මම අහන්නේ. ඔය ඉස්සෙල්ලාම මේ ඒකට කරන්න මේ එන්න හේතුව ඇවිල්ලා මේ පළවෙනියෙන්ම කරන්න පුළුවන්ද කියන එක බලන්න ඕනේ. ඔව්. ඊට පස්සේ පළවෙනියෙන්ම කරන්න පුළුවන්ද කියන එක බලන්න ඕනේ. පළවෙනියට ඊට පස්සේ කරපු දෙයක් අපිට විඳින්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. එතකොට එකක් ඇවිල්ලා කරන්න පුළුවන් කියන එක තේරුණා. අනිත් එක කෙරුවෙන් පස්සේ විඳින්න පුළුවන් කියන එකත් තේරුණා. ඔව්. ඒක නිකම්ම කළා නෙමෙයි නේද? නිකම් කළේ නෑ. පළවෙනි වීඩියෝ කරගෙන කී දෙනෙකුට පෙන්නුවද? හරියට හරි ඒක තමයි කියන්නේ දැන් මේ දැන් ඔක ඇත්තටම මම පටන් ගත්තේ එකල ලකයිසිකයිත් එක්කනේ. ඔව්. දැන් ලක්මාල්ල මතක් කරන්න ඕනේ මේ වෙලාව ඒක පටන් ගත්තෙත් අපි තිබ්බ එකක් තමයි ඒක නිකන් මේ අපි කොහොම වෙලාවකවත් මේ තනි මතයට
ආරුම් කරනවා ඉතින් අපිත් කරමු කියන එක නෙමෙයි අපි දැක්කේ ඉස්සෙල්ලාම තමන් පුද්ගලිකව තමන්ට දැනෙන්න ඕනේ තමන්ට කරන්න පුළුවන් දෙයක් ලේ පිළිගැනීම තියෙන්න ඕනේ තමන්ට තමාක. ඊට පස්සේ අපි කරෙත් ඇත්තටම මේ අදට මතක් වෙනවා මේව ගත්තාම අපි ඉන්න සෙට් එකක් ඉන්නවා. නානාවිධ වර්ගයේ විවිධ ක්ෂේත්‍රවල නියැලලා ඉන්න කට්ටිය ඉන්නවා. ඒගොල්ලොන්ට එක එක විදිහේ රස වින්දනවල තියෙනවා. ඔතනට ගිහිල්ලා තමයි අතාරින්නේ. මේ පොඩ්ඩක් බලපන් මෙන්න මෙහෙම වැඩක් කරන්න යනවා මෙන්න මෙහෙම ටිකක් අපි කරලා තිනවා. කෝකද ඉස්සෙල්ලා දාන්න හොඳ ඉස්සෙල්ලා හොඳ නැත්නම් කියහන් ඔහොම කියලා දැම්මන් පස්සේ එතනින් තමයි පත්තු කරන ආඩිය මාරු තව දේවත් එක ගත්තම කම්පෙයා කරලා විලා මේ මට්ටමේ තියෙනවා ඔය උඹලට කරන්න පුළුවන් ඒක දන්න ඕනේ විශේෂයෙන් දැන් තියෙන්නේ අපි අර දෙයක් වෙනමම කරලා විලා ගෙනල්ලා පෙන්නන එක විතරයි නැත්නම් ඒක කොහොමද ඔය සෙට් එකේ ඉස්සරින් ඉඳලා කරන දෙයක් කළා. එහෙම මිත්‍ර කණ්ඩායමකම ඉන්නවා චණ්ඩියෙක් ඉන්නවා කමඩියෙක් ඉන්නවා ප්‍රේමවන්තයෙක් ඉන්නවා දුෂ්ටයෙක් ඉන්නවා පාප මිත්‍රයෙක් ඉන්නවා අන්තිම කාලකන්ණි කම්මැලියෙක් ඉන්නවා හැම මිත්‍ර කැටගරියකම ඉන්න කට්ටිය. ඉතින් මේ එහෙම ඒ තැනට පෙන්නලා කියන උතන් දෙනකන් ඇවිල්ලිවිල. ඒ කියන්නේ මේකත් මේ අපි තහවුරු කරගත්තේ නැහැ විශ්වාසයක් උතනද කියලා. යන්න පුළුවන් තැන් වලට ගිහිල්ලා බලන්න ඕන දෙන්න පුළුවන් කට්ටියට දාලා එහෙමත් අරගෙන එහෙම පොඩි තහවුරු වීමක් කරගත්තන් පස්සේ තමයි එහෙම තැනකට අත ගැහුවේ. ඒක හොඳ අදහසක්. ඒක හොඳ කාරණාවක්. අපිට අසීමිත නිදහසක් ලැබිලා තියෙනවා ජංගම දුරකථනයේ අතේ තියෙන එකත් එක්ක. හැබැයි අපි ඒකෙන් මොනවද කරන්න ඕන කියන එක පිළිබඳ අපිට ඒ කියන නිදහස නැහැ. අර ඉස්සර කියමනක් තියෙන ඔබගේ නිදහස ඔබගේ සැර යටියේ නේද? කොනේ සිටින පුද්ගලයාගේ නාහේ ළඟින් අවසන් වේ. එන් එහාට ගියොත් නාහේ කඩලා යනවා. ඒ වගේ මේ හැම දෙයකම වාසි සහ අවාසි තියෙනවා. ඒක බොහොම සූක්ෂමව පාවිච්චි කරපු කෙනෙක් තමයි සිකා. සරලයි. හරි. දැන් මේ පැත්තෙන්. තාම මං ඇහුවේ නෑ මොකද? හොඳයි. අද අලුත් පරපුරින් මං කියන්නේ කාංචනාලා එන්නේ ලේසි මාර්ගයකට නෙමෙයි. මේ වෙනකොට ලංකාවේ සියලුම දෙනාට සින්දු කියන්න පුළුවන්. රංගපාන්න පුළුවන්. මොකද ඒ තරම් නිර්මාණ තොගයක් මේ කාලේ වෙනකොට බිහි වෙන්න අරන් තියෙනවා. ඒකට මම හිතන්නේ තාක්ෂණ පහසුවත් එන්නේ නැති. ඔය ශාලිතල දැන් ඔක්කොම ඉන්ස්ට්‍රුමන්ට් සම්පූර්ණ මේ ඔකෙස්ට්‍රා එකක් එක කීබෝඩ් එකකින් ගහන්න දැන්ට ඇවිල්ලා තියෙනවා. තාක්ෂණ එච්චර ඇවිල්ලා තියෙනවා. මොකද හිතෙන්නේ කාංචිවා මේ යන ගමන ගැන සහ ඒකේ ආරම්භය ගැන මොකද හිතෙන්නේ? මගේ ගමන ගැන ගත්තම මට සතුටක් තමයි තියෙන්නේ. මං ආරම්භ කරන්නේ මේ ගමන එන්න පාසලේ ඉඳලමයි. ඊට පස්සේ පාසලේ තියෙන තරඟ වලින් ඒ අත්දැකීම් ලබාගෙන එහෙම ඇවිල්ලා උසස් අධ්‍යාපන සඳහා ගම්පහ රත්නාවලි බාලිකාවට එනවා. ඒකෙදි ගොඩාක් ජීවිතේට අත්දැකීම් ලැබෙනවා. ඒ තුලින් තවත් ඉන්ටි ස්කූල් කම්පිටිෂන් එකකට මම සහභාගී වෙනවා. ඒකෙත් හිතුවේ නැති විදියට වින් කරන්න ලැබෙනවා. ඒකම රාජ්‍ය සම්මාන උළෙලට සහභාගී වෙනවා විවෘතාංශයට. ඒකෙත් වසරේ ප්‍රශස්තතම ගායිකාවට සම්මානයක් ලැබෙනවා. ඒක මං ජීවිතේට බලාපොරොත්තු නොවුණු දේවල්. අර ආසාවට සහ අම්මගේ තාත්තගේ ආසාවට ඒවට ඉදිරිපත් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට හිමීට එන ගමනක් තමයි ඇත්තටම. ඉතින් මේ කාලය ඇතුළත ගොඩාක් බිහි වෙනවා කට්ටිය. නමුත් මම විශ්වාස කරන දේ කාට හරි පුළුවන් නම් අපි වහන් ඉන්න කෙනෙක්ව සුවපත් කරන්න අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන කටහඬ. ඒක තමයි මගේ මුළු ජීවිතේම වගේ මං තියාගෙන තමයි මේ ගමන මේ විදියට යන්නේ ඇත්තටම. හොඳ අදහසක් කිව්වා. අපිට දෙවියන් වහන්සේ දුන්නේ කටහඬින් කවුරු හරි සුවපත් කරන්න පුළුවන් නම් ඒක තමයි වටිනාම දේ. තව කාරණාවක් කියුණා අම්මා තාත්තා ආස නිසා තමයි මම ඒවට ඉදිරිපත් උනේ කියලා. ඔව් අපේ අම්මලා තාත්තලා හරි ආසයි. මම දැකලා තියෙනවා පොඩි දරුවෝ එක්කගෙන එනවා ගොඩාක් වැඩසටහන් වලට අම්මලා පුදුම ආසාවකින් පුදුම කැපකිරීමකින් පුදුම මහන්සියක් ගන්නවා තමන්ගේ දරුවට අනාගතය හදන්න. ඒකමද හරි. ඒක තමයි අපි හිතන්න ඕන කාරණාව. අපේ දරුවට අනාගතය හදන්න ඕන කොහොමද කියන එක පිළිබඳ නැවත නැවත හිතන්න ඕන කාලයක් ඇවිල්ලා තියෙනවා. මොකද අර මම මුලින් කිව්වා වගේ තාක්ෂණය හරි හොඳයි පහසුයි. හැබැයි වරදින තැන් බොහොමයි. පරිස්සමයි. අපි ගීතයක් අහලා මෙමුනේ ශාලින්. ඒ ගැන කතා කරපු වෙලාවේ දෙවියන් දුන්න කටහඬ අපි අහලා බලමු. මේක ඔබගේම ගීතයක් නේද?
ඔව් මේක මගේ පළවෙනිම ගීතය විදිහට රිලීස් වුණ ගීතය. පද රචනය කරේ ලක්මි ප්‍රභා රත්නායක අක්කා. ඒ වගේම මියුසික් කරේ පසන්ඩියනගේ අයියා. මෙලඩි කරේ තරිඳු ප්‍රියංකද සිල්වා අයියා. මම මෙහෙම නිකන් ඇහුවොත් චාලිත මට තප්පරයක් දෙන්න පුළුවන් නේ සූදානම් වෙන ගමන්. මට අහන්න හිතුණා ඇයි ඔයා මේ වචන ටිකට ආස කළේ? මේ වචන ටිකට ආස කරේ. ඇත්තටම මේක නිර්මාණය විදිහට තමයි මගේ ළඟට ආවේ ගායනා කරන්න. මේක එතකොට මගේ වයස අවුරුදු 19ක් විතර මේ වගේ ගැඹුරු ගීතයක් කියන්න මම හිතන්නේ එච්චර අත්දැකීම් තිබෙත් නැති කාලෙක. නෑ ඔබට හොඳ හඬක් තියෙනවා. ඔබට අපි ඒ වගේ දකින්න ඉන්දිකා උපමාලි වගේ ගායිකාවන් හොයාගෙන යන මාර්ගයේ යන්න පුළුවන් හඬක් තියෙන කෙනෙක් ඔබ. එතකොට මේ ගීතයට ආස වෙච්ච එක අවුරුදු 19 ගෑල්ළමයි මේ වගේ ගීතයකට ආස වෙන එක පිළිබඳව අපි හොයන්න ඉබේ. ඒකයි මම අහන්නේ. ගීතේ ගැඹුරු අදහසක් තියෙනවා. නමුත් මතු පිටින් බලද්දී සරල විදියට පේන පද රචනයක්. ඒ වගේම තනු නිර්මාණයත් බොහොම සමීපයි. ඒ වගේම මේ වගේ අත්දැකීම් සමාජයේ ඉන්න හැම කෙනෙක්ටම තිබිලා තියෙනවා. ඉතින් මම ගොඩාක් ගෞරවයෙන් තමයි මේ ගීතේ වාර අරගෙන ගායනා කරේ. අපි යමු ඒ සොඳුරු ගීතය සීත හිම මත කතාවක්.
කියන්න මල්ලි. ඔව් දෙන්න. හම්බෙච්ච වෙලාවෙ වෙඩි තියලා දාන්න ඕනයි. කාටද? මම කතා කරේ මේ මට දැන් චුට්ටක් කරනවා මේ මගේ ජීවිතේට සම්බන්ධ මිතුරු දෙන්නෙක් උනේ. ඔය දැන් කිව්ව පසන් සහ තරිඳු කියන්නේ. මේ ලේසියෙන් ඔය තැනකදී අපි දැන කතා කරනවා තව කෙනෙක්ට ඔයාට මට ප්‍රෝග්‍රෑම් එකේ උරුණෙන් පස්සේ කියන්න පුළුවන්. නමුත් ඔය ප්‍රසිද්ධ ඔය මිනිස්සු ගැන කතා කරන්න හම්බෙන්නේ හරි කලාතුරකින්. හරියට. ඒකයි දැන් මේ නංගිගේ වාරේ මම ගත්තේ සහ ඔයාගේ වාරේත් ගත්තේ. දැන් මේ සිකාමයි පටන් ගන්න තැනත් ඔය පිටිපස්සේ ඉඳලා සමහරවිට පසන් දන්නවා ඇති ඔයා එනවා කියලාද ප්‍රෝග්‍රෑම් එකට මං එනවා කියලා පසන් එයා දන්නේ නැහැ. තරිඳු දන්නේ නැහැ විශේෂයෙන්. තරිඳු කියන අපේ නුවර කොල්ලා. විශේෂයෙන් තරිඳු. මගේ පොඩි කාලේ ඉඳලම යාළුවෙක් මල්ලි කෙනෙක්. මේ සිකාමයි වැඩේ ඉඳලම තල්ලු කරගෙන අයියා ඔබ මේ ඔබට පුළුවන් මේක මේ විදිහට වෙන්න ඕනේ. ඒ වගේ වෙනම මේකක් තියෙන ඔලුවක් තියෙන සහ දැන් අපි අද කාලේ හොයනවනේ. තාම මේවා තියෙන්නේ ඇයි මේ වගේ නිර්මාණ නැත්තේ? ඔය තියෙන්නේ. දැන් හොයලා මෙයාව සිලෙක්ට් කරගෙන ඒක හරියට ගලපපු හැටි හරි ආදරණීයයිනේ. මාර රහයිනේ. මම කියන්නේ මේ පසන්ට තරිඳුට thank you. එහෙම දෝරලා බේරලා එහෙම කට්ටි උඩට අරගෙන යනකොට ඒ හඬත් එහෙමයි. ඒක තමයි ආදරණීය ප්‍රතිචාරයේ ගීතය යාට ඒ තරම් දැනුණා. ඒ නිසා තමයි වෙඩි තියන්න ඕන කියලා කිව්වේ. ඒක මේ බොහොම ආදරණීය වෙඩි තැබීමක්. මං හිතන්නේ පැණි රහ වෙඩි තැබීමක් ඒක. 011362 ඔස්සේ ඔබට අදත් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. මේ ආදරණීය කලාකරුවන් එක්ක කතා බහ කරන්න පුළුවන්. අද තරුණ හඬ තමයි ඔබත් එක්ක එකතු වන්නේ. තව එක්කෙනෙක් ඉන්නවා අපිට කතා කරන්න පුළුවන් මේ වෙලාවේ. මං තාම මුකුත් ඇහුවේ. දුල්ෂාරාද අල්විස්. කොහොමද ගීත කලාව ඔයාට දැනෙන්නේ කොහොමද? ඔයා ඇයි ගීත කලාව තෝරගත්තේ? ඔයාට හොඳ හයිට් එකක් තියෙනවා. ඔයාට රංගනයේ පැත්තට මොඩලින් පැත්තටත් යන්න පුළුවන්. එහෙමයි රංගනයේ පැත්තට නැත්තරම හිතලවත් නෑ. ඒ වුණාට ගායනයේ පැත්තෙන් නම් ඇත්තටම කිව්වොත් අයියේ මම මුලින්ම නැටුම් තමයි කරේ නර්තන හැදෑරුවේ. ආගේ පවුලේ කට්ටිය හැමෝම හිතන් හිටියේ මම මෙයා මේ නටයි සින්දු කියන එකක් නෑ කියලා. ඉන්පසුව මම ගීතත් ගායනා කළා. මට අවුරුදු 4 වගේ මොකද මගේ ආච්චි චන්ද්‍රිකා සේවදන හැමදාම උදේ පාන්දර ප්‍රැක්ටිස් කරනවා. හරියටම 4ට විතර නැගිටලා ප්‍රැක්ටිස් කරනවා. එතකොට මම ගොඩක් චූටි. ආච්චි ප්‍රැක්ටිස් කරනකොට මම ආච්චි ළඟට ගිහලා ආච්චිගේ හැ පැත්තේ ආච්චි හාමෝනියම් ප්ලේ කරනවා. ඉතින් ආච්චි උදේ පාන්දර ඉතින් ඔය රාග ගායනා කරනවා. ඉතින් මට කිසිම ඔය ගැන දැනුමක් නැහැ. ඒ වුණාට ආච්චි එක්ක ගායනා කරනකොට මමත් ඒ වයසට මම ඉම්ප්‍රොවයිස් කරනවා ආච්චිත් එක්ක. ඉතින් ආච්චිට තේරලා තියෙනවා මෙයා ගායනයට මම හිතනවා දක්ෂ ඇති කියලා. ආච්චි හිතලා මට සංගීත උගන්වනවා. ඉතින් මට තියෙන්නේ ඉතින් වෙනම කතාවක්. ඉතින් මම පොඩි කාලේ ඉඳන්ම දකින්නේ කලාකරුවන්ව සංගීතය නර්තනය රංගනය කරන හැමෝම පවුලේ ඉන්නවා. ඉතින් ඒ අය දිහා බලලා තමයි මම හිතාගත්තා මාත් ඉතින් කවදාරි සංගීතය කරන්න ඕනේ. සංගීත හෝ නර්තනය ඕනම දෙයක් කලාවට කලාව අනිවාර්යයෙන්ම කරනවා කියන එකක් මගේ ඔළුවට ඉතින් ආවා. මට මැද්දෙන් පයින්න හිතුණා. අනිවාර්යෙන් මම කිව්වේ මේකේ බාධාවක් නැහැ කිසි වෙලාවක. ශාරීරිකව නම් පයින්න පුළුවන් බලාගෙන පයින්න පොකුවේ පැටලෙවි. මේක මාර වැඩ ඇත්තටම මම ඇත්තටම දන්නේ නැහැ මේ චන්ද්‍රිකා සීවර්ධන මෙයාගේ ආච්චි කියලා. මගේ මුල් ගුරුවරියා අපේ ගමේ. ඉතින් මම ආනන්ද පත්තල වත්තරද? ඉතින් මම යාගාවට ගිහිල්ලා ඉවල ඇත්තටම ඉගෙන ගන්න තියෙන මට මේ වෙලාවේ හිතුණා ඒක මතක් කරන්න ඕනේ කියලා. මොකද මේ වැඩසටහනේදී අපේ ගුරුවරු ගැන බොහොම ආදරෙන් මතක් කරනවා. අපි කතා කරනවා. මොකද ඒක කතා කළ යුතුයි. බොහොම හොඳයි මේ කතා කරපු එක කියන්නේ. ඉතින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මීට අවුරුදු 6-7කට කලින් ක්ලාස් ගිහිල්ලා. ඉතින් මට දැන් මතක් වුණා මම ඇත්තටම දන්නේ නැහැ දැන් කිව්වයින් පස්සේ තමයි මේ මතක් වුණේ. එතකොට මෙයා සමහරවිට පොඩි ඇති. පොඩි ඇති මට ඇති
වයස කියන්න ප්‍රශ්නයක් දැනගත්තොත් මම මේ තරුණ හඬ කියලා කිව්වා විතරයි. දැන් වයස ඇදලා ගත්තොත් ඔක්කොම මාට්ටු වෙනවා. මම පොඩි කාලේ ඉඳලා පොඩි ඇත්තට ආදරේ මතක් කරනවා චන්ද්‍රිකා සිරිවර්ධන ගුඩුමෑණියන් මමත් ඉගෙනගත්ත දේවල් බොහොමයි ඇයගෙන්. එතෙන්දි කියුණා ලස්සන දෙයක්. ඒ තමයි හැමදාම උදේ 4ට නැගිටලා සංගීතය අභ්‍යාස කරනවා. ගායනයේ අපි හැමෝටම පිළිట్లా තියෙන දෙයක්. අපිට පුළුවන් කුරුල්ලෝ එලවන ගානට ගායනා කරන්න. හැබැයි ඒක එයින් එහා ගිහිල්ලා බොහොම අර කිව්වා වගේ තව කෙනෙක් සුවපත් කරන තැනකට හදා ගන්න නම් ඒක ලොකු කැපකිරීමක්. ඒක ලොකු මහන්සියක ප්‍රතිඵලයක්. ඒක අද දවසින් හෙට වෙනකොට ගායකයෙක් වීමට එහා ගියපු ලොකු කාරණාවක්. ඉතින් තමන්ගේ නිවසේ ඒ වගේ හොඳ දේවල් නිතර අහන්න දකින්න ලැබෙනවා නම් ඒ දරුවෝ ඒ කලාවට යොමු වෙයි. ඒ ගැන අපි හිතන්න ඕන කාරණාවක්. හරි ලස්සනට මතක් කරලා දුන්නේ අපිට ඒ කාරණාව නිකන් සරලව කිව්වට නිතරම ඔබගේ ගෙදර ඇහෙන්නේ දකින්නේ මොනවාද කියන එක ගැන සැලකිලිමත් වුණොත් තවත් කලාකරුවෙක් ඔබගේ ගෙදරින් බිහි වෙයි. ඒක බොහොම වටිනා කාරණාවක්. අපි මේ අද සින්දු ගොඩක් තියෙන නිසා මට හිතුණා සින්දුවකට යමු කියලා. මේ මොකද අපි තාම දන්නේ නැහනේ දුමින්දගේ ගායන හැකියාව. මට කුරුල්ලෝ එලවන්න යනවා. එලවන්න. සවනත පාවේ බිලිඳුවී තුරුලේ සැතපී සුමුදු වදන් සවනත පාවේ බිලිඳුවී තුරුලේ සැතපී ලෝකය බිහි කළ මවුනි මගේ නුඹේ නමට මුළු ලොවම වඳී මුළු ලොවම වඳී හිරු විකසිත වී මිය යන පොළොවේ එළිය අඳුර සම සමව බෙදයි ගත පන නලවන් රුධිරය මවුගේ කිරට හැරී උසගිනි දුරලයි
විහිදුනි අහසින් හද මඩලේ සෙනෙහස් කඳුලින් සුදු බුදුරෙස් විහිදුනි අහසින් එවන් මහිමයක් ලොවට උදා කළ මවුනි ඔබට මුළු ලොවම ගැති මුළු ලොවම ගැති හිරු විකසිත වී මිය යන පොළොවේ එළිය අඳුර සම සමව බෙදයි ගත පන නලවන් රුධිරය මවුගේ කිරට හැරි උසගිනි දුරලයි හිරු විකසිත වී මිය යන පොළොවේ එළිය අඳුර සම සමව බෙදයි ගත පන නලවන් රුධිරය මවුගේ කිරට හැරි උසගිනි දුරලයි ස්තුතියි. ඔබට ගයන්න පුළුවන් කුරුල්ල එලවන්න ඕනේ. thank you. හොඳයි ලංකාවේ හැමෝටම වීඩියෝ විප්ලවයක් ගෙනාපු පෙරලිකාර මොබයිල් ඩේටා ප්ලෑන් එක තමයි 4G වීඩියෝ බ්ලාස්ටර්. ඔබගේ ළඟ 4G ෆෝන් එකක් නම් තියෙන්නේ 4G SIM එකක් නම් තියෙන්නේ මේක ලොකුම වාසියක්. මොකද බදු මුදලත් ඇතුළත්ව රුපියල් 249කට unlimited YouTube ඒ වගේම අනිකුත් සේවාවන් සඳහා 3.5 GB නොමිලේ. අපි කෙටි විරාමයකට ගිහින් එන්න. ලංකාවේ වැඩි දෙනෙක් තෝරගත්ත වාසි වැඩිම ඩයලොග් ට්‍රිපල් බ්ලාස්ටර් ප්ලෑන් එකට තාමත් මාරුනේ නැද්ද? කෝල් නම් කෝල්, SMS නම් SMS, ඩේටා නම් ඩේටා. ඒ වගේම බදු සහන ප්‍රතිලාභ ලෙස අමතර කෝල්, SMS හා ඩේටා ඔබ වෙත ඇක්ටිවේට් කිරීම